සුළු කරගත්තොත් පුතේ මේ විදිහට මම මේක පොඩ්ඩක් මකන්නම්. එහෙනම් කොහොමද එන්නේ? මෙතනින් එනවා මේ විදිහට 12 තුන්වෙනි බලය වැඩි කිරීම 3න් 1 10 තුන්වෙනි බලය වැඩි කිරීම 3න් 1 උත්තරේ 12 වෙදීම 10යි 1.2යි. හරිද? හරි කට්ටිය සංකේතය දාන්න. තෙරිච්ච කට්ටිය. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුතේ. කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ කතා කරන්න. නිදාගෙන ඉන්න එපා කතා කරන්න. සදුෂ තිශාල් මේක පැහැදිලි නේද පුතේ? විනෝද් ඔව් සර් පැහැදිලි. පැහැදිලි සර්. ගිමන් තරුල් ශානුක පැහැදිලි සර්. ඉමාශ ලසිත් චරිත් පැහැදිලි නේද කට්ටිය? නිසිත රනිදු නවෝත් දුවල ටිකට පැහැදිලිද මේක? පුතේ දුවල ටිකක් ඉන්නවා පැහැදිලි නේද? දිල්කි ඉන්නවා මම දැක්ක විදියට. ගයත්‍රි පියුමි පුතේ පැහැදිලි මේක? ඔව් සර්. right right හොඳයි. තිශාල් මේ කට්ටිය ඔක්කොම සහභාගී වෙන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ තිශාල්? දන්නේ නැහැ සර්. ඇයි දන්නේ නැහැ මෙච්චර වැඩක් කරද්දි නේද දරුවෝ නේද? 40ක්වත් නැහැ නේ. 40 ගානක දැන් මේ ගානේම පුතේ ටිකක් හදන්න තියෙනව නේද? තියෙනව නේද? මේ ගාන ටිකක් හදන්න තියෙනවා. තිශාල් මේක හරිද? බලමු හතර තුන්වෙනි ගාන. එකම සරලරේඛාව මත එකම සරලරේඛාව නොපීඩන එකම තලයේමනේ. මෙන්න මේ ලක්ෂ තුනක් තියෙනවා. එහෙනම් අනිවාර්ය ත්‍රිකෝණය මත පීඩන්න දෙපේ. නේද? එකම සරලරේඛාව නොපීඩන එකම තලය මත පීඩ ABC ලක්ෂ තුනට අන්න මෙන්න තුනට සමදුරයි. ඔන්න ලක්ෂ තුන. මේ ලක්ෂ තුනට සමදුරින් පීඩන පතේ දක්වන රූප සටහන. ඉතින් මේ ලක්ෂ තුනට සමදුරින් පීඩන පතේ කියන්නේ මේක සීචාරාන වෘත්තයේ තියෙන්න ඕනේ. එහෙනම් ලම්බ සමච්ඡේද දෙකක් හමු වෙන තැන. මෙන්න මෙතන තමයි ඔය. ඒක හරි කට්ටිය. ඒක තේරිච්ච කට්ටිය. දනිදු තේරුණාද? තේරෙනවා සර්. රවින්දු හොඳයි. බලමු හතරවෙනි ගාන. හතරවෙනි ගාන තියෙන්නේ දමිත් ගමන පිළිබඳ සත් අපෙන් ගන්න මොකද්ද? දමිත් සත්‍ය වශයෙන් ගමන් කර සිටි කාලය ගමන් කරමින් සිටි කාලය මුල් ටික නිශ්ශබ්ද නිසලා තියෙනවා මිනිත්තු 15ක්. එහෙනම් මිනිත්තු 15යි ආයි කියලා තියෙනවා 15ක්. නැවත අවසාන ටිකත් කීයක් කියලා තියෙනවා 15ක් කියලා තියෙනවා. එහෙනම් මිනිත්තු කීයද? 45යි. මිනිත්තු 45යි. මිනිත්තු 45ක් තමයි ගමන් කරලා තියෙන්නේ. පස්වෙනි ගාන හොඳයි දරුවනේ. පුතේ ඒ ගාන තේරුණාද? කියන්න. පස්වෙනි ගාන හොඳයි බලමු. A ඍණ B බෙදීම
A ධන B සමානයි 8න් 3යි. එහෙනම් අපිට A බෙදීම B ට උත්තරයක් තමයි අහන්නේ. ඉතලා හරස් ගුණිතය දාමු. හරස් ගුණිතය දාගමු මොනවා වෙන්න කරන්නත් කලින් ලේසියට. එහෙනම් 8 A ඍණ B 3 A ධන B. එහෙනම් වරාන් ඉවත් කරගත්තොත් 8යි A ඍණ 8යි B 3යි A ධන 3යි B. A එක පැත්තකට ගන්න. මේ පැත්තට. B මේ පැත්තට ගන්න. එහෙනම් 8යි ඍණ 3යි A 3යි B ධන 8යි B. එහෙනම් 5යි A සමානයි 11යි B. දැන් අපිට ඕනේ A බෙදීම B ට උත්තරයක් ගන්න. මෙතන දෙන්න මේ 5 වැඩි කිරීම A 11 වැඩි කිරීම B නේ. මාරු කරන්න දෙපැත්ත මේ B වලින් බෙදන්න A බෙදීම B සමානයි 5 නුත් බෙදන්න 11 බෙදීම 5යි. ඒක හරි කට්ටිය. හරි ඒක තේරිච්ච කට්ටිය දාන්න සිග්නල් එක. තසිදු තේරුණාද? තරුෂ දසුම්ප්‍රිය දනිදු දිනිදු තේරෙනවා සර්. නිදිමතද? වියඟ කිසර කිසර යාළුවා නෑ නිමිත්. උදාරි පුතේ පැහැදිලිද දුවලා ටික? කියන්න. කට්ටිය පැහැදිලි නේද? විශ්ව ගවිනු ඔව් සර්. පියුම් ඉන්නවා කවුද? ගයත්‍රි පුතේ පැහැදිලිද? පැහැදිලි සර්. නබල විලංගාන නිසිත ගියාද? ඉන්නවා සර්. ඉන්නවා සර්. හරිත් ඉන්නව නේද? පැහැදිලි නේද මේවා? හරි. බලමු. අන්න මේකේ සරලේඛා සමීකරණය අහනවා. මේ බලන්න. C නම් කීයද? C ඍණ 5යි. M කොර අනුක්‍රමණය khණ්ඩාංග තියෙන්නේ 0.5යි 2.0යි. M ගත්ත හැකි කොහොමද? y khණ්ඩාංග වල වෙනස. 0 ඍණ 5 2 ඍණ 0. එහෙනම් 5 බෙදීම 2යි. අන්න M අනුක්‍රමණය. දැන් සමීකරණය ගත්ත හැකි කොහොමද? y සමානයි 5 බෙදීම 2යි x ඍණ 5යි. ඒක තේරුම් නැත්නම් අහන්න පුළුවන්. තේරුම් නැත්නම් අහන්න පුළුවන් පුතේ. 7 වෙනි ගාන. බලමු 7 වෙනි ගාන. සමතිකක්ෂ තිබේද? තිබේනේ. භ්‍රමක සමතිකක්ෂ 5යි. 8. මෙන්න මේවයි තියෙන 8. මේක 210යිලු. මේක 210 නම් මේක කීයද? 150යි. 150යි. 300ෙන් අඩු කළාම 150යි. මේක 2යි x. මේක 3යි x. මේ බලන්න මේ දෙකට සමාන්තර රේඛාව මෙතනින් අඳ ගන්න මෙන්න මේ විදිහට. දෙකටම සමාන්තර රේඛාව. මේක 3යි x නම් මෙන්න මේ කෝණේ 3යි x ඒකාන්තර කෝණ. මේක 2යි x නම් මෙන්න මේ කෝණේ 2යි x.
හරිනේ. එතකොට පුතේ 2x දාන 3x 150. එහෙනම් 2x දාන 3x අංශක 150යි. 5x සමානයි 150යි. දෙපැත්ත පහෙන් බෙදුවොත් x සමානයි අංශක 30යි. ඒක තේරුම් නැති කට්ටිය කියන්න. තසින්දු තේරුණාද නිසිත වියඟ? ඔව් කියන්න පුතේ. ඔව් කියන්න. දෙකයි x දාන 230 දාන 3යි x සමාන 360යි කියලා ගත්තොත් 2x දාන 210 දාන 3යි x සමානයි 360යි කියලා ගත්තොත් ඒත් හරි. මේ උත්තරේ නෝනේ. මේ උත්තරේ නෝ. අවුලක් නැහැ පුතේ. ලක්ෂයක් වටා කෝණ වලින් හදලා තියෙන්නේ. හරි. 9 වෙනි ගාන බලන්න. 9 වෙනි ගාන. ගැටලුවක් තියෙනවා අහන්න පුතේ මේවා. 9 වෙනි ගාන. පෙට්‍රල් ලීටර එක මිල 1 ලීටර එක මිල 64යිලු. රුපියල්. ගොඩක් කරන මිලක්. ලීටර එකකින් කිලෝමීටර් 40ක් යන්න පුළුවන්ලු. ලීටර එකකින්. 120ක් යනවා ලීටර කොච්චරද? 120 40න් බෙදන්න ලීටර් 3ක් යනවා. එන වියදම. කොච්චරද? 64 3න් වැඩි කරන්න. රුපියල් 12 එකක් ඉතුරු 19. 192යි. හරි නේද? කියන්න. හරි සර්. හරි සර්. අපල 10 වෙනි හරි ගාන. සර්. ඔව් 10 වෙනි ගාන බලමු. 10 වෙනි ගාන තියෙන්නේ ආයක තව හදන්න බෑ පුතේ. ඒක ඉස්සරහට තියෙන ගාන. ඒක ඇදුවද ඔයගොල්ලෝ? sin 45 කීයද උත්තරේ එන්නේ සර් ඒකට? නෑ sin 45 උත්තරේ එක විදිහේ මූල දෙකයි. මෙන්න මේ ආදේශ ගන්න. cos අංශක 60 භාගයයි sin අංශක 60 මූල 3 බෙදීම 2යි. ඔන්න අගයන් ටික ආදේශ කරන්න. ආදේශ කර බලන්න. මූල 2 වැඩි කිරීම මූල 2 ධන දෙක වැඩි කිරීම භාගය ඍණ මූල 3 වැඩි කිරීම මූල 3 බෙදීම 2යි. 1 ධන 1 ඍණ 3 බෙදීම 2යි. 2 ඍණ 3 බෙදීම 2යි. උත්තර කීයක් එනවද? භාගයයි. මේක ඉස්සරහට දෙන පාඩම පොඩ්ඩක් බලා ගන්න භාගයයි. හරිද? නවම් හරි සර්. නවම්ට දැන් නැගිටලා තියෙනවා. නවම් මැලියව ඔව් සර්. ඔව් දැන් නැගිට්ටේ. ඔව් දැන් ටික හරි හරි කවන්නේ. එහෙම හරි සහභාගී වෙලා මොකද යන්නේ? කවන්නේ. පස්සපත්තරේ පුතේ සාකච්ඡා කරන්නේ. අපි ගණන් 9ක් සාකච්ඡා කළා 10 වෙනි ගාන හරි සාකච්ඡා කළා. දැන් අපිට 11 වෙනි ගාන සාකච්ඡා කරන්න තියෙන්නේ. බලාගන්න 11 ඉඳන්. හරි හරි සර්. එකොළොස්වෙනි ගාන පරිමිතිය 48 මීටර සමරස්‍රාකාර පන්තියක වර්ගඵලයේ සමාන වර්ගඵලය ඇති ඍජු කෝණාංශ පැත්තක දිග 8ක් නම් ඍජු කෝණ පැත්තක දිග සොයන්න. කීයද? පරිමිතිය 48යි කියන්නේ පැත්තක දිග 48 බෙදීම 4 12යි මීටර. වර්ගඵලය 12 144යි වර්ග මීටර. ඔය වර්ගඵලයෙන් ඍජු කෝණාංශයක් තියලා මෙන්න මේ විදිහට. ඔය වර්ගඵලය ඍජු කෝණාංශයක් තියනවා. ඔය ඍජු කෝණාංශයේ පැත්තක දිග පළල කීයද? පළල 8යි මීටර. මේක තමයි අහන්නේ. එහෙනම් මේක x කියලා ගන්න. ගත්තොත් 8 වැඩි කිරීම x සමානයි 144යි.
අට වැඩි කිරීම x කියන්නේ දිග වැඩි කිරීම පළල අට වැඩි කිරීම x 144යි. එහෙනම් x කියන්නේ 144 බෙදීම 8. x සමාන කීයක් එනවද? 1යි කීයද? 18ක්ද 18යි මීටර. එහෙනම් දිග කොච්චරද? මීටර් 18යි. ඒක හරි කට්ටිය? සංකේත දාන්න. පොඩි ගානක් පුතේ ඒවා. කොහොම සංකේත දාන්නේ කට්ටිය? නව මේක හරිද? හරි සර්. 12 වෙනි ගාන. පොඩියට හදන්න පුළුවන්. බලන්න 12 වෙනි ගාන. alright. ඒකත් ඉස්සරහට තියෙන ගානක් නමුත් අපි හදමු 12 වෙනි ගාන. එයා 12 වෙනි ගාන. මෙන්න මේව තියෙනවා. මේක x මේක 2 මීටර් මේක 3.6යි 4යි 4යි නේ. දැන් අපිට මේ ඍජු කෝණ ත්‍රිකෝණයක් අපි දන්නවා මේකට සාපේක්ෂ මේක සම්මුඛ පාදය. ඔයගොල්ලෝ දන්නවා ටිකක්. මේක බද්ධ පාදය. මේකට සාපේක්ෂ සම්මුඛ පාදය සහ බද්ධ පාදය කියන්නේ ටැන්ජන් අනුපාතය. ටැන්ජන් x සමානයි සම්මුඛ පාදයේ 3.4යි 6යි 4 බෙදීම 2යි. එහෙනම් බෙදුවාම 1.7යි 3යි 2යි. හරිනේ. ටැන්ජන් කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒක දන්නවා ඔයගොල්ලෝ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය තමයි ටැන්ජන් කියලා කියන්නේ. ඒගොල්ලෝ දෙනවා ඒගොල්ලෝ දෙනවා පුතේ මෙහෙම ටැන්ජන් 60 කියන්නේ 1.7යි 3යි 2යි කියලා දෙනවා. එහෙනම් 7යි 3යි 2 නේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් x කීයද? x අංශක 60යි. සරලව. හරි. 13 බලමු 13 වෙනි ගාන. y සමානයි පස්තාර ගාන අද කරන්න හිටිය පාඩම පළවෙනි එක අපෙන් අහනවා සමමිති කක්ෂ සමීකරණය කියන්නේ මේක බිඳුවක් වෙන්න ඕන. මේක බිඳුවක් වෙන්න ඕන. ඔය විදිහට ලියුවහම එහෙනම් x ඍණ 4 බිඳුවක් කියලා කියන සමමිති කක්ෂ x සමානයි 4යි. අවමාගය කියන්නේ මේක බිඳුවක් වුණාම මෙන්න මෙයාගේ. අවමාගය. ඔන්න වස්තාර භාවිතෙන් සමිති කක්ෂයේ සහ අවමාගය වෙන විදිහ. මේ බලන්නකො. y සමානයි x වර්ග ඍණ 2 තිබ්බා කියන්නකො. මම සරලව ගන්න මේක. මේ 10 වස දැනුම. මෙතන බිඳුවක් වුණොත් නේද සමිති කක්ෂය වෙන්නේ x සමාන බිඳුවයි. මෙතන ආගේ තමයි අවමාගය වෙන්නේ. පැහැදිලිද? පුතේ තේරුණාද? සර්ක සුළු ගන්න ඕනේ නැද්ද? සුළු කරන්න එපා සුළු කරන්න ඕනේ නැහැ පුතේ. මෙහෙම ලිව්වේ ඇයි? මේ රූපයෙන්ම ගත්ත ඇයි? සුළු කරන්න එපා. මේක බිඳුවක් වුණොත් තමයි අවමාගේ මේ 10 වසර මට්ටම. මේ තමයි සමමිති කක්ෂය x සමාන බිඳුවයි. මෙතන සමමිති මෙතන මේක බිඳුවක් වුණොත් මේ අගේ තමයි අවමාගේ වෙන්නේ. ඍණ 2යි. මේ අවමාගේ. එතකොට මේක බිඳුවක් වෙන්න ඕනේ. x ඍණ 4 බිඳුවක් වුණොත් x සමානයි 4යි. මෙන්න අවමාගය මේක බිඳුවක් වුණොත් මේ තමයි සමමිති කක්ෂය මේක බිඳුවක් වුණොත් අවමාගය කීයද ඍණ 2යි. පැහැදිලිද? නිශ්චිත පැහැදිලිද? පැහැදිලි සර්. කෝ නිශ්චිත සද්ද නැහැ. සර් පැහැදිලි සර්. හරි.
සදූෂ චෙනුක පැහැදිලිද? ඔව් සර්. බලමු අපි 14 වර්ගවල අතර අනුපාතය මොකක්ද අහන්නේ? ABX උයි. ඔයාලට පේනවද? මේ බලන්න මෙන්න මේවෙන් තියෙන දරුවනේ. ටිකක් හිතන්න තියෙනවා හදන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මේවා තියෙන්නේ. අදින්නත් බෑ. පුතේ ඒක හැදුවද ඔයගොල්ලෝ? ඔව් සර් හැදුවා. උත්තරය ආවේ 3ට 5යිද? ඔව් සර්. මේ ඇඳ ගන්න බැරුව මේ දා කරනවා දරුවෝ. චුට්ටක් ගණගමු. හරි. මෙන්න මේව ගහලා තියෙනවා. මේක 4යි. මේක 5යි. මට අකුරු ටික කියන්න පුතේ මෙතන මොකද්ද? ටක් ගාලා කියන්න. මට ගාන මිස් වුණා. ටක් කියන්න ටක් ගා පුතේ. දරුවෝ කියන්නකෝ පුතේ. B. මේක B මෙතන sir. මෙතන A මෙතන B නේද? ඔව්. මෙතන C මෙතන D ද? X X. X X. මේ සම්පූර්ණ එක කීයද? 8යි. 8 සෙන්ටිමීටර්. 8 සෙන්ටිමීටර පුතේ. දැන් බලන්න. දැන් අපෙන් ආන්නේ මොකද්ද? ABX ත්‍රිකෝණයේ වර්ගඵලය අනුපාත ACX ත්‍රිකෝණ වර්ගඵලය නේද? ඕක නේද ප්‍රශ්න කරන්නේ? ඔව්. රයිට්. උදව් කරන්න මට ගාන මිස් වුණා ඒකයි. ඔන්න ඔය තමයි අහන්නේ. මේ බලන්න. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්න මේ පාදේ දිග ඕන නේද? එහෙම නේද පුතේ? මේ පාදේ දිග මං සිම්පල් A කියලා ගත්තොත් පයතර සම්බන්ධය දාන්න. A වර්ග ධන 4 වර්ගයේ සමානයි 5 වර්ගයේ. එහෙනම් A වර්ග සමානයි 25 ඍණ 16. එහෙනම් A වර්ග සමානයි 9යි. A කියන්නේ වර්ගමූල 9. A සමානයි 3 සෙන්ටිමීටර්. එහෙනම් මෙන්න මේක මේ දුර 3යි. එහෙනම් මේ දුර කීයද? 5යි. පැහැදිලිද? 5යි. කටට පැහැදිලි නේද පුතේ? 5යි. ඔව්. එහෙනම් මේක වර්ගඵලයේ භාගයයි 3 වැඩි කිරීම ඔව් සර්, 4යි අනුපාත භාගයයි 5 වැඩි කිරීම 4යි. ආමනේ. එහෙනම් මේ 4ට 4 සුළු වෙනවා පුතේ. භාගයට භාගය සුළු වෙනවා පුතේ. එන අවසානයේ 3ට 5ක් කියලා ලැබෙනවා. ඒක තේරුච්ච කට්ටිය කියන්න පුතේ. ඉමෙත්ලා ඉන්නවනේ පැහැදිලි නේද පුතේ? පියුමි පුතේ පැහැදිලි? නමම තේරෙනවද ලසිත්? ගවිනු විශ්ව සවිඳු හිරුණ පැහැදිලිද? ඔව් සර්. පින්න බොල නේද? පැහැදිලි ඔව්. දසුන් පැහැදිලිද? තසිදු දිනුදු දනිදු නිසිත නම් වශයෙන් කිව්වේ නෑ. පැහැදිලි කට්ටිය ඔක්කොටම ලියා ගන්නව දරුවනේ ඉක්මනට. බලමු ඊළඟට ගාන 15 වෙනි ගාන.
15 වෙනි ගාන තියෙන පුතේ. මෙන්න මේ 15 වෙනි ගාන තියෙන්නේ. බලන්න 15 වෙනි ගාන. මේක 64යි නේ. 84 නේ. සෝරි පුතේ 84යි. ඒක තමයි. මේක O, මේක A, B, C, D, E. මේක 42යි. right. මොකද අපෙන් අහන්නේ BOC. BOC මෙන්න මේක අපෙන් අහන්නේ. හරිනේ පුතේ මේ බලන්න ලේසි ගානක්. මෙන්න මේක 84යි නම් මේක කීයද? මේ බලන්න මේක 84 නම් මේ සම්පූර්ණ කෝණය කීයද? 180 න් 84ක් අඩු කරන්න ඕන. කීයද? 96යි. ඒක පැහැදිලිද පුතේ? ඔව් සර්. මේ ලොකු කෝණය බලන් ඉන්න හොඳට මේ ඊතලේ දාපු ලොකු කෝණය 94යි 96යි. පුතේ මේ දෙකේ එකතුව 180යි. නේද? එහෙම නේද? කියන්නකෝ. ඔව් සර්. ඔව් සර්. මේ දෙක එක ඔව් සර්. මේ දෙක කීයද? 180යි. එහෙනම් මෙන්න මේ 180. කෝණය කීයද? මේක 180න් 96ක් අඩු කරන්න. 84යි. එහෙනම් මේ කෝණය කීයද? 84යි. හරිද? කට්ටිය කියන්නකෝ හරිද කියලා. හරි සර්. හරි සර් හරි. එතකොට මේ බලන්න මෙන්න මේ සම්පූර්ණ කෝණය තමයි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. මේක තමයි පරිධි ආපාතනය කරන කෝණය. එහෙනම් මේ වගේ දෙගුණයක් තමයි මෙන්න මේ කෝණය. හරිද? මේක 84 නම් ඒ වගේ දෙගුණයක් තමයි මෙන්න මේ කෝණය සම්පූර්ණ කෝණය. හරිද? එහෙනම් අංශක 42 බලන්න මම පැහැදිලි කරන්න අපිට බලන්න යටින් හොඳට බලන් ඉන්න. අංශක 42 ධන BOC සමානයි 84 2. ලියන්න. කේන්ද්‍රය ආපාතිත කෝණය එහි පරිධි ආපාතනය කරන කෝණයේ මෙන් දෙගුණයකි. තේරුණාද? පුතේ පැහැදිලිද? පැහැදිලි සර්. ඔව් සර්. right. දැන් අපිට ගන්න පුළුවන් අංශක 42 ධන BOC සමානයි 168. එහෙනම් BOC කියලා කියන්නේ 168 අඩු කිරීම 42. එහෙනම් BOC කෝණය කීයක් වෙනවද? 6යි 126යි නේද? ඔව් සර්. ඔව් සර්. කට්ටියට පැහැදිලි නැත්නම් අහන්න පුතේ මේක ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න. තසින්දු මේක අවුලක් නෑ නේද? නවෝත් රවින්දු චරිත් පැහැදිලි නේද පුතේ? සර් මේ අරයන් අර හදන්න වෙයිද? මොකද? මේක සර් මේ OC OD OB කියන අරයන් ටික අරගෙන මේ සමද්දීපාදය කියලා අරගෙන ඉවරලා. OD මොකද්ද? OD 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 OB OB. ඔව් අරයන්
අරගන්න ඒවත් අරගෙන මේ OC කියන මෙහෙම අරගෙන සමදීපාද ත්‍රිකෝණයක් කියලා අරගෙන ඉවරලා මේ දැන් COD වල එනවනේ අංශක 42යි කියලා. COD අංශක 42යි. ඔව් හරි. 42යි. ඔව් ඊළඟට එතකොට මේ ODC එකයි OCD එකයි එතකොට අර මේ සමදීපාද කියන අරගෙන ඉවරලා. උත්තර එනවද? එතකොට මේ දැන් මට මේ මෙතන මම 84 නෑ, නෙමෙයි 64 කියලා අරගෙන හදලා තියෙන්නේ නේද? වැරදිද? නෑ මට පේන්නේ මටත් එහෙම එකක් පෙවුන්නේ නැහැ කපාට. මේක මේ විදිහට තමයි ගන්න වෙන්නේ. බලමු. චුට්ටක් මම බලන්නම් ඒක. එකපාරට ආවේ මේක මේ විදිහට තමයි එන්නේ. මේක මොකද? කේන්ද්‍රාපාදනය කරන කෝණය දීලා තියෙන්නේ. ඒකයි මම හිතුවේ පුතේ. ඒ සමදීපාදනකට හිතන්න එපා. මේක කේන්ද්‍රයත් එක්කනේ කෝණ දීලා තියෙන්නේ නේද? ඔව් සර්. කේන්ද්‍රාපාතනය කරන කෝණෙත් එක්ක නැවතම හැම විටම හිතන්න පුතේ. මේක වෘත්ත කෝණ ඇසුරෙන්ම හිතන්න. මේ චතුරාර්ය ප්‍රමේයන් වලට කියන්න. COD ත්‍රිකෝණයේ COD ත්‍රිකෝණේ කියන්න. ඒකේ COD කෝණය 42යි කියලා තියෙනවනේ. ඔව්. එතකොට වෘත්තයේ හරයක් විදිහට ගන්න නේද? OD එකයි OC එකයි. ඔය එක සමානයි. ඒ පුළුවන්. එතකොට සමදීපාදයේදී අනිත් දෙක right. එතකොට ටිකක් දිගට යන්න. හරි වාගේ කතාව හරි. මේක 42යි. එතකොට මේ දෙක සමානයිනේ. මේක එකක් හොයා ගන්නවා. ඊට පස්සේ බාහිර කෝණ ඔව් හරි මේක එකක් හොයා ගන්නවා. මේක 96ද 96න් මේක අඩු කරනවා. මේක හොයා ගන්නවා. මේ දෙක සමානයි. ඒකෙන් මේක හොයා ගන්නවා. හරි එම පුළුවන්. හරි නේද? මේක 42යි කියන්නේ මෙන්න මේ දෙක සමානයිනේ. කවුද කුමුදිද මේ විදිහට හිතුවේ? මේ දෙක සමානයි. මම මේ විදිහට වාගේ විදිහට මම හිතුවේ නැත්නම් මොකද දන්නවද? මේක වෘත්ත ප්‍රමේයන්න තියෙන්නේ. තේරුණාද? ඒ වෘත්ත ප්‍රමේයන් වලින්ම ගාන කොට දාන්න තමයි මම මේ කල්පනා කරේ. පැහැදිලි පුතේ? හරි. ඒකයි මම එතනින් ගියේ චතුරාර්ය ප්‍රමේයන් වල චතුරාර්ය ත්‍රිකෝණ ප්‍රමේයන් වලට ගියේ නැත්තේ ඒකයි පුතේ. ඒක හිතුවේවත් නෑ මම. වාගේ ක්‍රමයේ මම හිතන්න ගත්තවත් නෑ. මොකද අර ප්‍රමේයන් ටික එක්ක තමයි ගලපන්න උත්සාහ කරේ. ඒක තේරෙන්නේ නැති මං හිතුවේ විදිය. පුතේ පැහැදිලිද? අනිත් කට්ටියටත් හරිද? තේරෙනවද? අනිත් කට්ටියට ඒගොල්ලෝ කිව්ව කතාව අනිත් කට්ටියට පැහැදිලිද? මෙතන නිසිතේ ඉන්න උඩින්ම පැහැදිලි පුතේ? ඔව් සර් ඒක පැහැදිලි. තිශාල් ඉන්නවා ඊළඟට පැහැදිලිද? ඔව් සර්. අනිත් කට්ටියට පැහැදිලි ඇති නේද? විශ්ව විනෝද් රවිදු පුතේ පැහැදිලි ඇති නේද? දුවලා ටිකටත් පැහැදිලි නේද පුතේ මේක? පැහැදිලි සර්. ඔව් අපැහැදිලි නම් මට කියන්න අනිත් කට්ටිය. අප බලමු ඊළඟ 16 වෙනි ගාන. 16 වෙනි ගාන සාධක භාවිතින් අසාධක භාවිතින් ඉලක්කම් දෙන්නේ. මේක මගන්නම්. බලමු 16. 16 තියෙන මෙන්න මෙහෙමයි. 3.7 වරහණක් 4.6 රින 1.2 සාධක භාවිතයෙන් 6.3 වතාවක් 1.2 රින 4.6 මේ බලන්න පුතේ මෙන්න මෙතන තියෙන අගේම තමයි මෙතන තියෙන්නේ. නමුත් මාරු වෙලා තියෙන ලකුණ. එහෙනම් මම මෙහෙම ගන්නම් 3.7යි 4.6 රින 1.2 රින 6.3 වැඩි කිරීම රින 4.6 රින 1.2 හරිද? දැන් දරුවනේ ඉතින් බලන්න මේ දෙක සමානයිනේ දැන් පිටට ගත්තොත් 4.6 රින 1.2 වැඩි කිරීම 3.7 මෙතන ධන වෙනවා රිනයි ධන 6.3 මෙතනින් එනවා මෙතන 4යි 3.4 වැඩි කිරීම මෙතනින් ගියක් යනවද 0.1 ඉතුරු 10යි උත්තරේ 34යි
මේ විදිහට හරි කට්ටිය අත උස්සන්න. මේක සිග්නල් එක දාන්න. මේ විදිහට හරි කට්ටිය. හොඳයි. හරි සටහන් කරගන්න පුතේ. මේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. බලමු අපි ඊළඟට 17 මේක මකන්නද මම පුතේ මකන්නද हाँ सर हाँ सर right දාහත දාහතේ තියෙන මෙන්න මේ විදියට මේක මට අකුරු කියන්න පුතේ මේක P නේද කියන්නකෝ මේක මොකද්ද Q එන්න ඕනේ R කතා කරන්න SN T මොකද්ද අපිට පෙන්වන්න තියෙන්නේ RQT සමානයි PST බාබෙන්නන්න RQT මෙන්න මේ කෝණය සමානයි මේ දරුව මේ කෝණය පුතේ බලන්නකෝ මෙන්න ඔව් සර් අන්නේ කට්ටිය ඉන්නව නේද පුතේ කට්ටිය ඉන්නව නේද කටට ඇහෙනවද පුතේ කියන්න කටට ඇහෙනවද इन्ना हाँ सर කීවෙනි ගාන අපිට හදන්න තියෙන්නේ මට චුට්ටක් ආයි කියන්න පුතේ කියන්නකෝ ඉන්න සර්. ඔව් මට ගාන කීයද කීවෙනි ගාන ඔව් බලමු P අකුරු කියනට අග්ගා ගාන මිස්සුනා පුතේ අකුණු කියන්න කො කට්ටිය උදව් කරන්නේ නැහැ මේ වැඩේ කරන්න මේ බලන්න පුතා අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ කෝණය බලන්න මේ කෝණය සමානයි කියලා. ඔයාලට මෙන්න මේකයි සමානයි නේද? ඒ කියන්නේ මට ගන්න පුළුවන් P ඔව් සර් Q N සමානයි PQ N සමානයි RSN එකම කණ්ඩේ එකම කණ්ඩේ කොන මේ දෙක එකතු 180යි මේ දෙක එකතු 180යි මේ දෙක සමානයි නම් මේ දෙක මොකද වෙන්නේ සමානයි එහෙනම් මට ගන්න පුළුවන් 180 එව නිසා
දෙවන ප්‍රත්‍යක්ෂ තුන්වන ප්‍රත්‍යක්ෂයෙන් ගන්න පුළුවන් 180 රින PQN සමානයි 180 රින RSN. හරිනේ. එහෙනම් මොකද මේ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියන RQT සමානයි මේ කියන්නේ ඒගොල්ලෝ කියන PST. හරි නේද? මේ ප්‍රත්‍යක්ෂය තුන්වන ප්‍රත්‍යක්ෂය. ඒක හරිද? කතා කරන්න. පුතේ ඒක හරිද? සර් කතා කරන එක පැහැදිලි නෑ සර්. සර් පැහැදිලි නෑ කතා කරන එක. දැන් පැහැදිලිද? ඔයගේ සිග්නල් ආව්. සර් ඇහෙන්නේ නෑ. ඔව් චුට්ටක් කෑ ගන්න එපා. අහන්නේ නැහැ නං. දැන් හරිද? ඇහෙන්නේ නෑ සර් සර්ගේ සිග්නල් අවුල් වෙලා. ඇහෙන්නේ නෑ සර්. චුට්ටක් ඉන්න චුට්ටක්. හැමෝටම සර්. කතා කරන්න. හැමෝටම පුතේ ඒක හරිද? පුතේ දැන් හරි නේද? කියන්නකෝ. දැන් හරි නේද? ඔව් සර්. right දැන් හරි. අපි බලමු ඊළඟට ඉක්මනට සාකච්ඡා කරමු පුතේ වෙලා යනවා. 18 කියන්නේ 18 පොඩ්ඩක් තියන්න ඉස්සරහට දෙන ගානක්. කුලක වාණක් ඒක ඔයගොල්ලෝ තීරෙන්නේ නැහැ පාඩ කළාට. 19 ගන්න. AB සමානයි CD නම් නිගමන දෙක මොකද්ද? සමාන ජායන් සමාන ලම්බ දුරකින් පිහිටනවා. එහෙනම් මොකද වෙන්නේ? OX සමානයි OY. ඊළඟ දෙවෙනි නිගමනය ගත හැකි නිගමන දෙකක්. මොකද ඊළඟ නිගමනය? ඊළඟට අපිට සමච්ඡේදනය ගන්න පුළුවන් මෙහෙම. AX සමානයි XB CY සමානයි YD. නිගමන දෙක. ඒ සඳහා භාවිතා කරන ප්‍රමේය මොකද්ද? ඒ සඳහා භාවිතා කරන ප්‍රමේය මොකද්ද? කේන්ද්‍රේ ඉඳන් ජායට ලම්බකයක් අන්දාම ජාය සමච්ඡේදනය වේ. පැහැදිලිද? පැහැදිලි සර්. 20 බලන්න. 20 අපිට කියනවා A ඍණ C සමානයි C ඍණ D බව පෙන්වන්න. ඔයාලට පේනවා ඇති පුතේ මේක සමාන්තර රේඛා දෙකක්නේ. එහෙනම් A ධන D සමානයි 180යි. මිත්‍ර කෝණ. ඊළඟ B ධන C සමානයි ඒත් 180යි. මිත්‍ර කෝණ. එහෙනම් පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් මේ දෙක සමානයි. A ධන D සමානයි B ධන C. අර විදිහට මාරු කරන්න B C මේ පැත්තට යන්න. ඒ ගාන පොඩි වැරද්දක් තියෙනවා පුතේ. මම ලියලා වැරද්දා. B ඍණ D. මේක මේ පැත්තට යවන්න. A ඍණ C සමානයි B ඍණ D. ඒක හරි කට්ටිය. චරිත ඒක හරිද? සසිදු sorry. සදුෂ හරිද ඒවා? හරි සර්. ගැටලුවක් වෙන කතා කරන්න. 21 බලමු. 21 පතේ විස්තර කරන්න. මේ වෘත්තයක් තියෙනවා මෙන්න මේවා.
මොකද කියන්නේ? ඡාය දිග සෙන්ටිමීටර් 10යිලු. mn. අරය 13යි. mn ගේ මධ්‍ය ලක්ෂ්‍ය පතය මෙතන. මේම ගත්තාම මෙතන. මේම ගත්තාම මෙතන. මේම ගත්තාම මෙතන. ඕනෙන්. එහෙනම් මෙතන මේ මෙන්න මේ වෙන වෘත්තය. කොහොමද එන්නේ? මේක 13යි. බලන්න මේක 10ක් නිසා එකක් 5යි. එහෙනම් මෙතන අංශක 90යි. පයිතර සම්බන්ධ දැම්මොත් මේක 12යි. එහෙනම් පතේ කියන්නේ ඕ කේන්ද්‍රය වූ අරය සෙන්ටිමීටර් 12ක් වූ වෘත්තයක් මත තමයි mn ගේ මධ්‍ය ලක්ෂ්‍යය තියෙන්නේ. mn ගේ මධ්‍ය ලක්ෂ්‍යය හැම විටම කේන්ද්‍රය O වෙච්ච අරය සෙන්ටිමීටර් 12ක් වන වෘත්තයක් මත තමයි පිහිටන්නේ. ඒක තේරුම් නැති කට්ටිය අහන්න. පුතේ අහන්න එක. චරිත් සදූෂ පුතේ පැහැදිලිද? විශ්ව ඔව් සර්. සර් ඒක පොඩ්ඩක් ආයි කියන්නකෝ. මේ බලන්න. ආයි යනවා සර්. ඔන්න බලන්න පුතේ ආයි කියන්න. හොඳට බලන්න. ටිකක් වෙලා අරන් හරි කමු කරමු. කමන්න. ඔන්නම තියෙන. ඔන්න බලන්න. mn මේ පැත්තට ලැන්දා කියන්න. ඔන්න පුතේ බලන්න. mn මෙතනට ලැන්දා කියන්න මෙන්න මෙහෙම mn. mn පුතේ මේ පැත්තට ලැන්දා කියන්නකෝ. අපි දන්නේ නැහැ කොයි පැත්තට කියලා. mn මේ පැත්තට ලැන්දා කියන්නකෝ. mn මේ පැත්තට ගන්න කියන්නකෝ. හරිද? මෙතන කේන්ද්‍රය. මෙතන ලම්බයක් ඇන්දොත් මේක 5යි වෙනව නේද? ඒක අහන්න. ඔව් සර්. එතකොට මේක 13යිනේ පුතේ. නේද? ඔව් සර්. එතන ඔව් මේක සර්. කියලා ගත්තොත් පයදල සම්බන්ධ x වර්ග ධන 5 වර්ගය සමානයි 13 වර්ගය. එන x වර්ග සමානයි 169 අඩු කිරීම 25. එන x වර්ග සමානයි 144යි. x කියන්නේ 12යි. නේද? මේක 12යි. ඔව් සර්. නේද? මේ පැත්තට නම් පුතේ කියන මේක 12යි නේද? මේ පැත්තට නම් මේක කීයද? 12යි. මේ පැත්තට නම් මේක කීයද? 12යි. නේද? ඔව් සර්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන නම් 12ක් දුරකින් නේද ඔය මැද තියෙන හැම විටම. ඔව් සර්. මෙතන මේ හැම විටම 12ක් දුරකින් තමයි මැද තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? කේන්ද්‍රයේ O වෙච්ච අරය සෙන්ටිමීටර් 12ක් වූ වෘත්තයක් මත තමයි mn ගේ මැද තියෙන්නේ. මධ්‍ය ලක්ෂ්‍යය තියෙන්නේ. දැන් පැහැදිලිද? ඔව් සර්. හරි. ඒක ලියන්න පුළුවන් O කේන්ද්‍රයේ වූ සෙන්ටිමීටර් 12ක් අරය වන වෘත්තයක් මත mn ගේ මධ්‍ය ලක්ෂ්‍යය පිහිටයි. ඒක ඔක්කොටම පැහැදිලිද පුතේ? කියන්න දරුවනේ 22 ඔව් සර්. හැදිලි සර්. හරි 22 සංඛ්‍යාතය 3යි සමුච්ච සංඛ්‍යාතය 3යි. මෙතන 7යි කියන්නේ මේ දෙක එකතු කළාම තමයි මේක ලැබෙන්න ඕනේ. මේ දෙක එකතු කළාම තමයි එන මේක කීයද? 4යි. මෙතන 5යි නම් මේ දෙක එකතු කරන්න 12යි. මේක 18 නම් මේ මෙතන මෙතෙන්ට එකතු කළාම තමයි 18 එන්නේ. එහෙනම් මේක කීයද? 6යි. simple f capital F. මේ සංඛ්‍යාතේ මේ සමුච්චිත සංඛ්‍යාතේ. අපි 10 වසර ඔය කළා. බලමු 23. 23 මොකද්ද පුතේ දෙන්නේ? රොම්බසේ සහ සමෘද්ධයේ විශේෂ ලක්ෂණය මොකද්ද? සමාන ලක්ෂණේ. පාද දෙකින් සමාන. පාද දෙකින් සමාන. විකර්ණ ලම්බකෝ සමච්ඡේදනය වෙනවා. වෙනස්කම
කෝණ කෝණ සමාන රොම්බසේ සම්මුඛ කෝණ සමානයි සමරස්සේ කෝණ සියල්ලම සමානයි හරිද හරි සර් 24 ධාතු කඩයක් උඩ එකේ නම් 6 දක්වා කියලා ගන්න පුතේ ඔන්න ඕයි නම් ඈ ධාතු කඩේ ඕම ගන්න ඔන්න ඕක ප්‍රථම සංඛ්‍යාව ලැබීම 6න් 3යි කීයද 2න් 1යි 6න් 3යි 2න් 1යි ඊළඟ ගාන 25 මට කියන 25 කීයද පුතේ පරිමිතිය පරිමිතියනේ කීයද සෙන්ටිමීටර් 20යි පරිමිතියන්නේ 7/2යි 6/2යි නේද ඔව් සර් එතකොට කීයක් යනවා පුතේ 20 6 සෙන්ටිමීටර් වර්ගඵලය 6 වරක් 2 12යි 5 වරක් 2 10යි කීයද 22යි දෙකයි වර්ගඵලය. වර්ගඵලය 22යි වර්ග 22යි. සෙන්ටිමීටර් හරි නේද දරුවනේ පුතේ හරි නේද හරි right ආන්නකෝ හරි සර් තේ වහන්න මේ ලියාගත්ත නේද